අපි කතා කරන්න යන්නේ 2016 NL පේපර් එකේ රචනා ප්‍රශ්න පිළිබඳව. ඒතර අද කතා කරන බලාපොරොත්තු වෙන රචනා ප්‍රශ්න තුනක්. ප්‍රශ්න අංක 5, ප්‍රශ්න අංක 6 සහ ප්‍රශ්න අංක 7 කියන ප්‍රශ්න වලට උත්තර තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන 2016 පේපර් එකේ. ඒතර 2016 රචනා ප්‍රශ්න 5 පස්වෙනි ප්‍රශ්නේ තමයි වැඩියෙන් මේ අවුරුද්දේ අපේක්ෂක උත්තර ලියලා තිබු ප්‍රශ්නේ. ඒතර ඒ අපේක්ෂකව ලකුණු ලබාගත් විදිහ වලට මේකෙන් පේනවා කොයි විදිහටද මේ අවුරුද්දේ ලකුණු බෙදලා ගියේ කියලා අපේක්ෂක අතරේ. ඒතර පේනවා බහුතරයක් ලකුණු කියන්නේ වැඩි පිරිසක් කරන් තියෙන ලකුණු 0.23ත් අතර 144ක් 138ක් 24යි 45යි අතර ලකුණු ගනිද්දි 15ක් වගේ පිරිසක් තමයි 46ත් 68ත් අතර ලකුණු කියලා තියෙන්නේ. ඒකට 69 ඉක්මවලා ගිය පිරිස ගොඩක් අඩුයි. අර බලමු මේකේ මොනවද පිළිතුරු කියලා. ඉච්චරම අමාරු පේපර් එකක ප්‍රශ්නයක් නෙමෙයි මේක. අපි සාකච්ඡා කරගෙන යමු. හැබැයි ටිකක් වෙනස් විදිහකට ඔයාලා කොන්ක්‍රීට් වල ඉගෙනගත්ත තියරි මේ ප්‍රශ්නේදී ටිකක් ඔයාලගෙන් අහලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. දැන් පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ රූප සටහන් වල දී ඇති ලින්ටර සහ කැන්ටිලීවර කොන්ක්‍රීට් ව්‍යුහ ඇසුරින් පහත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දැන් මේකේ සරල ආධාරක දෙකක් මත රැඳෙව්ව බීම් එකක් දීලා තිනවා කොන්ක්‍රීට් බීම් එකක්. ඒකේ හරස්කට පෙන්නලා තිනවා XX කියලා. ඒ වගේම කැන්ටිලීවර තලාන්දයක් පෙන්නලා තිනවා. ඒකේ හරස්කට YY විදිහට සලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි කොටසින් කියන්නේ XX සහ YY තල ඡේද සඳහා කියන්නේ XX හරහා සහ YY හරහා කැපීමෙන් පේන පෙනුම ඇඳලා ඒක මත උදාසීන කලාප ලකුණු කරන්න. අපි දන්නවා මේ කොන්ක්‍රීට් තලාන්දය මත බාහිර බලයක් යෙදෙනකොට පුතේ මොකද වෙන්නේ? මේ කොන්ක්‍රීටය පහළට මෙයා මත බලයක් යෙදෙද්දි මේ කොන්ක්‍රීටය මේ විදිහට පහළට වක්‍ර වීමක් සිදු වෙනවා. එතකොට මේ කොන්ක්‍රීටයේ යට පෘෂ්ඨය ආසන්නයේ ඇති වෙන්නේ මොන බලද? යට පෘෂ්ඨයේ දිගින් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයා මේ විදිහට දෙපැත්තට ඇදීමකට භාජනය වෙනවා. ඒ වගේම උඩ පෘෂ්ඨය පහළට තද වෙනවත් එක්කම මෙයා සම්පීඩනයකට ලක් වෙනවා උඩ පෘෂ්ඨය. එහෙමනම් මෙයා හරහා යන බල සටහන අපි හරස්කඩක් තුල ඇන්දොත් එහෙම යට කොටසේදී ආතතික බලත් ඉහළ කොටසේදී සම්පීඩන බලත් වැඩි වෙනවා. ඒතර උඩ පැත්ත කම්ප්‍රෙස් වෙනවා, පහළ පැත්ත ටෙන්ෂන් වෙනවා. ආතතියට ලක් වෙනවා. ඊට මේක සඳහා වැරගැන්වුම් යොදද්දී මේ මැදේ හරියදී මොකද වෙන්නේ? මෙයාගේ ආතතික බල සහ සම්පීඩන ප්‍රත්‍ය බල ආසන්න වශයෙන් ශූන්‍ය වෙනවා. ඒ කලාපය තමයි අපි කියන්නේ උදාසීන අක්ෂය කියලා. උදාසීන අක්ෂය සලකුණු කරන්න කියලා තමයි ඔයාලට කියලා දෙන්නේ මේකේ ඡේදයක් ඇඳලා. එතකොට මම පෙන්වුවේ මේ සරල ආධාර දෙකක් මත තියෙන තලාන්දයක මොකද වෙන්නේ කියලා. අපි බැලුවොත් කැන්ඩිලීවර තලාන්දයේ මත බාර යන්නේ දිද්දි මෙයා පහළට වක්‍ර වෙනවා. මෙන්න මේ විදිහට. මෙයා පහළට වක්‍ර වෙද්දී ඉහළ පෘෂ්ඨයේ දිග වැඩිවීමකට ලක් වෙනවා. ඒ කියන්නේ උඩ පෘෂ්ඨය ආතතියටත් යට පෘෂ්ඨය සම්පීඩනයටත් ලක් වෙනවා. උඩ ටෙන්ෂන් වෙනවා, යට කම්ප්‍රෙෂන් වෙනවා. ඒකට එයාගේ ප්‍රත්‍යබල සටහන ඇඳුත් එහෙම අපිට පෙන්වන්න පුළුවන් ප්‍රත්‍යබල සටහන මේ විදිහට ගියාම මේ පැත්ත ටෙන්ෂන්, මේ පැත්ත කම්ප්‍රෙෂන් විදිහට තමයි පෙන්වන්න වෙන්නේ. මේකෙත් මධ්‍ය කොටසට එද්දි මෙයාගේ බල උදාසීන වීමකට ලක් වෙනවා. ඒකට උදාසීන කලාපය තමයි ඔයාලට ලකුණු කරන්න කියලා තියෙන්නේ. ඒතර බලමු කොහොමද මේකේ උදාසීන කලාපය නිවැරදිව ලකුණු කරන්නේ කියලා. එතන මේ ගත්තාම ඔයාලට මේක හරි මැදෙන් ලකුණු කළත් ලකුණු දුන්න විභාගෙදී. එහෙම නැත්නම් ටිකක් ඉහළට වෙන්න ලකුණු කරන්න ඕනේ කැන්ඩිලීවර තලාන්දේ. ඒ වගේම සරල ආධාරක දෙකක් මත රැඳෙව XX ඡේදය හරහා ලකුණු කළාම ඔයාලගේ මේ XX හරහා මේ YY හරහා මේක ඔයාලා මැද්දෙන් ලකුණු කළත් ඔයාලට
ලකුණු දෙනවා. මොකද මධ්‍යයේදී ශූන්‍ය වෙනවා කියලා. නමුත් ප්‍රායෝගිකව බැලුවාම ඇත්තටම උදාසීන වෙන ප්‍රදේශයේ පල්ලෙහාට බර වෙනවා. එතකොට පහළ කොටසට ආසන්න වෙන තමයි උදාසීන කලාපය පිහිටන්නේ. සම්පීඩන ප්‍රත්‍යාවලට ලක් වෙද්දී කැන්ටිලිවර තලාන්දයක ටෙන්ෂන් එන්නේ ඉහළ පෘෂ්ඨයේ ඉඳ ඉහළ පෘෂ්ඨයට ආසන්නව තමයි උදාසීන අක්ෂය පිහිටන්නේ. ඔයාලා මධ්‍යයෙන් ඇඳත් විභාගෙදී ඔයාලට ලකුණු ලබා දෙනවා. ඒක ගැටලුවක් නැහැ. මේ කොයි ආකාරයට ඇඳත් නිවැරදි විදිහට සලකනවා. ඊළඟට ඉහත එක් එක් කරස්කඩ තුල ආතන්‍ය බල සහ සම්පීර්ණ බල ඇතිවන කලාප ලකුණු කරන්න කියලා තියෙනවා. අපි දැන් කලින් ඇන්දේ උදාසීන අක්ෂය නම් උදාසීන අක්ෂයෙන් ඉහළ සහ පහළ සම්පීර්ණ සහ ආතතික කලාප ඇති වෙන බව මම ඔයාලට පැහැදිලි කළා. එතකොට ඒක ලකුණු කරන්න කියලා තමයි කියන්නේ ඊළඟ කොටස යටතේ. එතකොට මේ තියෙන්නේ xx ඡේදය xx ඡේදයේ උදාසීන අක්ෂයෙන් ඉහළ ප්‍රදේශයේ සම්පීර්ණයටත් උදාසීන අක්ෂයෙන් පහළ ප්‍රදේශය ආතන්‍ය බලයන්ට ලක් වෙනවා. එhmenan සම්පීර්ණ කලාපය උදාසීන අක්ෂයෙන් ඉහළත් ආතන්‍ය කලාපය උදාසීන අක්ෂයෙන් පහළත් පිහිටනවා. ඒ වගේම කැන්ටිලිවර තලාන්දේ එහෙම නැත්නම් YY ඡේදයේ උදාසීන අක්ෂයට ඉහළින් සම්පීර්ණ කලාපයක් උදාසීන අක්ෂයට පහළින් ආතන්‍ය කලාපයත් එතකොට ඒක මාරු වෙන්න ඕනේ මෙතන උත්තරේ උදාසීන අක්ෂයට ඉහළින් ආතන්‍ය කලාපයත් පහළ මේක ආතන්‍ය වෙන්න ඕනේ ටෙන්ෂන් මෙයා කම්ප්‍රෙෂන් වෙන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට YY ඡේදය ගත්තාම YY ඡේදයේදී ඉහළ කොටස ආතතික ප්‍රත්‍යාවලෙන් ලක් වෙනවා පහළ කොටස සම්පීර්ණ ප්‍රත්‍යාවලෙන් ලක් වෙනවා. ඒ වගේම සාමාන්‍ය වැරගැන්නුම් සාමාන්‍ය කැන්ටිලිවර තලාන්දයක් නොවන තලාන්දයක දෙකලවරින් ආධාරක මත නදවපු තලාන්දයක ඉහළ කොටසේ සම්පීර්ණ කලාපයත් පහළ කොටසේ ආතන්‍ය කලාපයත් තියෙන බව ඔයාලා මතක තියාගන්න ඕනේ. ඔයාලට මේ පාඩමේ මොන හරි කියලා දෙන දේවල් වල පැහැදිලි නැත්නම් තියෙනවා නම් අහන්න. මයික් එක ඔන් කරලා. වැරගැන්නුම් යොදන ස්ථාන එම එක් එක් කරස්කඩ මත ලකුණු කරන්න. එහෙනම් මේකේ වැරගැන්නුම් කම් යොදන ස්ථානය සලකුණු කරන්න කියලා කියනවා. වැරගැන්නුම් ගාන පෙන්වන්න ඕනේ නැහැ. කොතනද වැරගැන්නුම් යොදන්නේ කියන එක තමයි ඔයාලා මේකෙදි නිරූපණය කරන්න ඕනේ. ඒත් අපි දන්නවා සරල ආධාරක මත රැඳෙව තලාන්දයක පහළ කොටස තමයි ආතන්‍ය ප්‍රත්‍යාබලයෙන් ලක් වෙන්නේ. නම් ආතන්‍ය ප්‍රත්‍යාබලයන්ට කොන්ක්‍රීටයේ ආතන්‍ය ප්‍රත්‍යාබලය සම්පීර්ණ ප්‍රත්‍යාබලයෙන් 10න් එකක් වගේ කුඩා අගයක් ගන්නවා. ඒ නිසා කොන්ක්‍රීටයේ තියෙන සම්පීර්ණ ප්‍රත්‍යාබලයට ආතතික ප්‍රත්‍යාබලය දරා ගැනීම සඳහා අපි කොන්ක්‍රීටයට වැරගැන්නුම් කම් යොදනවා. එහෙමනම් කොන්ක්‍රීටයේ දුර්වල වෙන්නේ ආතන්‍ය කලාපෙන් නිසා වැරගැන්නුම් කම් යෙදීම සිදු කරන්න ඕනේ xx හරස් කඩේ පහළ පෘෂ්ඨයට ආසන්න. පහළ පෘෂ්ඨයට ආසන්නයේ තමයි වැරගැන්නුම් යෙදීම සිදු කරන්න ඕනේ. ඒ වගේම කැන්ටිලිවර තලාන්දේ එහෙම නැත්නම් YY ඡේදයේ ඉහළ කලාපය තමයි ආතතියට ලක් වෙන්නේ. පහළ කලාපය සම්පීර්ණයට ලක් වෙන්නේ. එහෙනම් ආතතියට ලක් වෙන කලාපය තුල කොන්ක්‍රීට් වල ස්ට්‍රෙන්ත් එක අඩු නිසා ඒ කලාපය තුල අපිට කම් යෙදීමට සිදු වෙනවා. එහෙමනම් උඩු පෘෂ්ඨයට ආසන්නයේ තමයි කැන්ටිලිවර තලාන්දයක කම් යෙදීම සිදු කරන්න ඕන. මම හිතන එක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟ කොටසෙන් අහන්නේ වැරගැන්නුම් වල වැදගත්කම හේතු දෙකක් දෙමින් පැහැදිලි කරන්න. වැරගැන්නුම් වල වැදගත්කම හේතු දෙකක් දෙමින් පැහැදිලි කරන්න. මොකටද වැරගැන්නුම් භාවිතා කරන්නේ කියන එක. අපි දන්නවා කොන්ක්‍රීටයක සම්පීර්ණ ප්‍රත්‍යාබලයට සාපේක්ෂව ආතතික ප්‍රත්‍යාබලය අඩුවෙන් තමයි කොන්ක්‍රීටයකට දරා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම සම්පීර්ණ ප්‍රත්‍යාබලයෙන් 10න් එකක විතර අගයක් තමයි කොන්ක්‍රීට් වලට දරා ගන්න පුළුවන් ආතතිය. මෙතන මෙල්ලලා තියෙන 4න් එකක් කියලා 4න් නෙමෙයි. ඇත්තට මේක 10න් එකක් වෙන්න ඕනේ. වැරගැන්නුම් කොන්ක්‍රීට් වල ආතන්‍ය ශක්තිය දුර්වලයි. එයා සාමාන්‍ය සම්පීඩන ශක්තියෙන් 10න් එකක් විතර වගේ වෙනවා.
ඒ වගේම වැරගැන්නුම් යෙදීම මගින් අපිට පුළුවන් කොන්ක්‍රීටය ශක්තිමත් කරගන්න. ඒකට වැරගැන්නුම් මගින් කොන්ක්‍රීටයට ආතන්‍ය ප්‍රබලතාවයක් ලබා දෙනවා. ඒ නිසා කොන්ක්‍රීටය ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම වැරගැන්නුම් කම්බි යෙදීම නිසා අපි යම්කිසි කාර්යයකට යොදා ගන්න ඕනි කොන්ක්‍රීට් පුවරුවේ ඝනකම අඩු කරගනිමින් කොන්ක්‍රීට් පරිමාව අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අපිට පිරිවැය අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පිරිවැය අඩු වෙන්නේ ඝනකමින් අඩු කොන්ක්‍රීටයක් භාවිතා කරන්න පුළුවන් වැරගැන්නුම් කම්බි යෙදීම නිසා. ඒ වගේම ව්‍යාකෘතික ප්‍රත්‍යාබල වලට දීම වැරගැන්නුම් වලින් කෙරෙන බැවින් ව්‍යාකෘතික බිඳ වැටීම වළක්වා ගත හැකියි. එතකොට අපි දන්නවා කොන්ක්‍රීටයක් බොහෝ විට දුර්වල වෙන්න බලපානවා. එකක් තමයි ආතතික ප්‍රත්‍යාබලයන් හින්දා බිඳ වැටෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ව්‍යාකෘතික ප්‍රත්‍යාබල නිසා බිඳ වැටෙන්න පුළුවන්. ඒ ව්‍යාකෘතික ප්‍රත්‍යාබල වලින් බිඳ වැටීම කියලා කියන්නේ පුතේ වලට මතක් කළොත් එහෙම මෙහෙම මේ බීම් එකක් තියෙනවා නම් මේ බීම් එක රඳවලා තියෙන්නේ මෙන්න මේ ආධාරකය ආසන්නේ උඩ මේ බීම් එක රඳවලා තියෙන්නේ මෙන්න මේ ආධාරක දෙක මත කියලා හිතුවොත් එහෙම ව්‍යාකෘතික බල කියන්නේ මෙහා මතේ දෙන බල නිසා මෙහා කොන්ක්‍රීට්යේ රැඳවුම් පෘෂ්ඨය ආසන්නේ මෙන්න මෙතනින් කැඩිලා යන්න පුළුවන්. මෙන්න මෙතනින් කැඩිලා යන්න පුළුවන්. ඒ කැඩී යාම වැළැක්වීම සඳහා තමයි අපි ඇත්තටම shear links එහෙම නැත්නම් උඩහළු භාවිතා කරන්නේ. උඩ අපි මෙහෙම මේකට කම්බිය දුවහම මේ කම්බි හතරක් භාවිතා කරන ගොඩක් වෙලාට හරස් කරනවා. මම හරස් කරලා ඉඳලා පෙන්නන්න. එහෙම හරස් කඩක් ගත්තොත් එහෙනම් මේ හරස් කඩේ මෙහෙම අපි කම්බි හතරක් දාලා මේ කම්බි හතරට අපි යොදනවා ස්ටිරප්ස්. අපි කියන උඩහළු කියලා. උඩහළු. එතන මේ උඩහළු යෙදීම මගින් මොකද කරන්නේ මේ කොන්ක්‍රීටේ මෙන්න මේ විදිහට කැඩී යාම වළක්වනවා. එහෙනම් ව්‍යාකෘතික ප්‍රබලතාවයක් ඇති කරනවා. එතකොට මෙන්න මේ රැඳවුම් පෘෂ්ඨ ආසන්නේ ළඟින් අපි මේ shear links දානවා. මේ පැත්තෙත් එහෙමයි ආධාරකයේ ආසන්නේ ළඟින් shear links දානවා. ඈතට යන්න පරතරය අපිට වැඩි කරගන්න පුළුවන් මේ shear links වල. සාමාන්‍යයෙන් මේ කොන්ක්‍රීට් බීම් එකේ දිගෙන් ආධාරක පෘෂ්ඨයේ ඉඳලා මුළු දිගෙන් 3න් එකක් දක්වා දුරකට අපි සාමාන්‍යයෙන් මෙයාගේ සම්පූර්ණ දිග එන නම් L වේදීම 3ක දුරක් දක්වා අපි උඩහළු ළඟින් යෙදීම සිදු කරනවා විශේෂයෙන්ම ව්‍යාකෘතික ප්‍රත්‍යාබල වලින් ආරක්ෂා කර ගැනීම සඳහා. ඒකට වැරගැන්නුම් යෙදීමේ වැදගත්කම ඔයාලට දැන් පැහැදිලි වෙනවා. ඒතර මොනවා හරි හේතු දෙකක් කිව්වොත් ඔයාලට එක හේතුවකට ලකුණු 4 ගානේ කරුණු දෙකකට ලකුණු 8ක් ලබා ගන්න පුළුවන්. මම අමතර කාරණේක මෙතනදී පැහැදිලි කළා උඩහළු යොදන්නේ ඇයි සහ ව්‍යාකෘතික ප්‍රබලතාවයක් කොහොමද කොන්ක්‍රීට් එකට අත් කරලා දෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. කොන්ක්‍රීට් වල වැරගැන්නුම් කම්බි සඳහා භාවිතා වන අතිවැස්මෙහි දිග සඳහා බලපාන සාධක දෙකක් ලියන්න. කොන්ක්‍රීට් වල වැරගැන්නුම් කම්බි සඳහා භාවිතා වන අතිවැස්මෙහි දිග සඳහා බලපාන සාධක දෙකක්. ඒතර අපි දන්නවා අපිට කොන්ක්‍රීට් පිව්ව හදද්දි ඒ කොන්ක්‍රීට් පිව්වේ සම්පූර්ණ දිග ආවරණය විදිහට කම්බි ලබා ගන්න නැහැ වෙළඳ පොලේ. වෙළඳ පොලේ තියෙන කම්බියක දිග ප්‍රමාණය වෙන්නේ සාමාන්‍යයෙන් මීටර් 6ක් එහෙම නැත්නම් අඩි වලින් ගත්තොත් ආසන්න වශයෙන් අඩි 18ක විතර වගේ ප්‍රමාණයක් තමයි වැරගැන්නුම් කම්බියක දිග වෙන්නේ. එහෙනම් කොන්ක්‍රීට් වල වැරගැන්නුම් කම්බි භාවිතා කරද්දී අතිවැස්ම යොදන්නේ කම්බි දෙකක් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා. එතකොට එහෙම කම්බි දෙකක් සම්බන්ධ කිරීමේදී ඒ සම්බන්ධ කිරීම සඳහා කම්බි එක මතයක යොදන දිග ප්‍රමාණය තමයි අපි අතිවැස්ම කියලා හඳුන්වන්නේ. ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් මෙහෙම කම්බි දෙකක් තියෙනවා. මේ කම්බි දෙක මේ විදිහට අපි සම්බන්ධ කරනවා. මෙන්න මෙයාට අපි කියනවා මොකද්ද? අතිවැස්ම කියලා. මෙන්න මේ කොටසට අපි හඳුන්වනවා අතිවැස්ම කියලා. එතකොට කොන්ක්‍රීට් වල වැරගැන්නුම් කම්බි සඳහා භාවිතා වන අතිවැස්මෙහි දිග සඳහා බලපාන සාධක දෙකක් කියන්න කියලා තියෙනවා. ඒතර ප්‍රධාන වශයෙන් බහාර නිසා ඇතිවන ප්‍රත්‍යාබල එක් වැරගැන්නුම් කම්බියක සිට අනෙක් කම්බියට නිසි පරිදි සම්ප්‍රේෂණය කිරීම සඳහා නියමිත දිගක් අවශ්‍යයි. අපි දන්නවා මේ දෙන්න මෙහෙම යන්තම් අහුනොත් එහෙම මෙයා සැග් වෙද්දි මේ හරියෙන් මේ කම්බිය ඇදිලා යන්න පුළුවන්. එහෙනම් මේ බාර දෙක අදාළ පෘෂ්ඨ විතර සම්ප්‍රේෂණය කිරීම සඳහා ප්‍රමාණවත් දිගකින් යුතුව අපි අතිවැස්ම පවත්වා ගන්න ඕනේ. ඒකට සාමාන්‍යයෙන් අපි තියරි වලට කියනවා බීම් එක වගේ එහෙම නැත්නම් ස්ලැබ් එක වගේ
තැනක යෙදෙන ආතතික වැරගැන්වුම් කම්බියක් සඳහා අපි සාමාන්‍යයෙන් තියෙනවා 45යි D වැරගැන්වුම් කම්බියේ විෂ්කම්බිය වගේ 45ත් 60ත් අතර ප්‍රමාණයක් අපි තියෙනවා අතිවැසුම් දිග විදිහට. මේ අතිවැසුම් දිග වෙන්නේ ආතතික වැරගැන්වුමකදී 45යි D 60යි D අතර අගයක්. ඒ වගේම මේ කණුවක වගේ තැනකදී අපි එතකොට එයාගේ සම්පීර්ණ බර තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. මේ වගේ තැනකදී සම්පීර්ණ අතිවැස්ම අපි තියෙනවා සාමාන්‍යයෙන් 25යි D වගේ ප්‍රමාණයක්. කම්බිය විෂ්කම්බිය වගේ 25 ගුණයක් තමයි අපි සිරස් එහෙම නැත්නම් සම්පීර්ණ බල වලට ලක් වෙන කම්බි වලදී අතිවැස්ම විදිහට පවත්වා ගන්න. ආදතික යට ලක් වෙන අතිවැසුම් දිග විදිහට අපි කම්බිය විෂ්කම්බිය වගේ 45යි D 60යි D වගේ අගයක් පවත්වා ගන්නවා. එතකොට ඊළඟ කාරණේ මෙතන පැහැදිලි කරලා දිනවා භාවිතා වන වාහනේ කම්බි වර්ගයන්. එතකොට අතිවැසුම් දිග තීරණය වෙනවා මොන විදිහේ කම්බියක්ද සහ මේ කම්බියේ ආතන්‍ය ප්‍රබලතාවය මත මේ ලැප් ලෙන්ත් එකේ දිග වෙනස් වෙනවා. ඒ වගේම භාවිතා වන වැරගැන්වුම් කම්බියේ විෂ්කම්බය මතත් මේ අතිවැසුම් දිග වෙනස් වෙනාට පැහැදිලි 45යි D කිව්වහම මෙයාගේ විෂ්කම්බය 10 කම්බියක් වුණොත් 450ක් තියෙනවා අතිවැස්ම සඳහා. එතකොට 12යි D වුණොත් ඊට වඩා 45 වැඩි කිරීම 12 ගුණයක දිග ප්‍රමාණයක් අපි දෙනවා අතිවැසුම් දිග විදියට. ඒ විදිහට තමයි මේ එක තීරණය වෙන්නේ අතිවැස්මකදී අපි කම්බි දෙකක් ලැප් කිරීම සඳහා යොදා ගන්න දිග ප්‍රමාණය තීරණය වෙනවා. සම්ප්‍රේෂණය කරන්න තියෙන භාරය ප්‍රමාණවත් පරිදි සම්ප්‍රේෂණය කිරීමට ප්‍රමාණවත් වෙන විදිහට අපි අතිවැස්ම තියන්න ඕනේ. ඒ කියන්නේ භාරය බලපානවා. ඒ වගේම වැරගැන්වුම් කම්බි වර්ගය බලපානවා. ඒ වගේම භාවිතා කරලා තියෙන වැරගැන්වුම් කම්බි වල විෂ්කම්බය බලපානවා. අතිවැස්මේ දිග තීරණය කිරීම සඳහා. ඒතර ඕනම කරුණු දෙකක් ලැබිබොත් කලට ඒකටත් ලකුණු 8ක් හම්බෙලා තියෙනවා මේ අවුරුද්දේ. ඊළඟට අහනවා පෙර රැඳි නැත්නම් ප්‍රී ස්ට්‍රෙස්ඩ් කොන්ක්‍රීට් භාවිතයේ වාසි දෙකක් උදාහරණ සහිතව විස්තර කරන්න. පෙර රැඳි ප්‍රී ස්ට්‍රෙස්ඩ් කොන්ක්‍රීට් භාවිතයේ වාසි දෙකක් උදාහරණ සහිතව විස්තර කරන්න. ඒතර කොන්ක්‍රීට් වර්ගීකරණයෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අපිට කොන්ක්‍රීට් වර්ගීකරණය නැවත මතක් කරගත්තොත් එහෙම කොන්ක්‍රීට් ප්‍රධාන වශයෙන් අපිට වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි තනි කොන්ක්‍රීට්, ලීන් කොන්ක්‍රීට් සහ රේන්ෆෝස් කොන්ක්‍රීට්. වැරගැන්වුණු කොන්ක්‍රීට් සහ සාමාන්‍ය කොන්ක්‍රීට්. ඒතකොට වැරගැන්වුණු කොන්ක්‍රීට් අපිට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සාමාන්‍ය ලෙස වැරගැන්වුණු කොන්ක්‍රීට් සහ ආතතිකව වැරගැන්වුණු කොන්ක්‍රීට්. ඒතර මෙතෙන්දී අහන්නේ පෙර රැඳි ප්‍රී ස්ට්‍රෙස්. එතකොට ආතතික ලෙස වැරගැන්වුණු කම්බිය දූ කොන්ක්‍රීට් ආය නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පෙර ප්‍රත්‍යාගතව වැරගැන්වුම් සහ පසු ප්‍රත්‍යාගතව වැරගැන්වු කොන්ක්‍රීට් කියලා. මේ පෙර රැඳි කියලා කියන්නේ ප්‍රී ස්ට්‍රෙස් කියලා කියන්නේ පෙර ප්‍රත්‍යාගතව වැරගැන්වු කොන්ක්‍රීට්. ඒ කියන්නේ කම්බිය ඇදලා තමයි කොන්ක්‍රීට් එක දාලා තියෙන්නේ. ඒ විදිහේ කොන්ක්‍රීට් එකක් ගැන තමයි කතා කරන්නේ. නම් කොන්ක්‍රීට් වර්ගීකරණේ මම කිව්වා කොන්ක්‍රීට් වර්ගීකරණය ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. සාමාන්‍ය කොන්ක්‍රීට් සහ වැරගැන්වු කොන්ක්‍රීට්. වැරගැන්වු කොන්ක්‍රීට් නැවත කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍ය ලෙස වැරගැන්වු කොන්ක්‍රීට් සහ අනිත් වර්ගය තමයි මොකක්ද? ආතතික ලෙස වැරගැන්වු කොන්ක්‍රීට්. ආතතික ලෙස වැරගැන්වු කොන්ක්‍රීට් ආයේ නැවත වර්ග දෙකක් තියෙනවා. පෙර ආතතික නැත්නම් පෙර ප්‍රත්‍යාගතව වැරගැන්වු කොන්ක්‍රීට් සහ පසු ප්‍රත්‍යාගතව වැරගැන්වු කොන්ක්‍රීට් කියලා. මේ ප්‍රශ්න නිර්මාණයලා තියෙන්නේ පෙර රැඳි ප්‍රී ස්ට්‍රෙස් කොන්ක්‍රීට් භාවිතයේ වාසි දෙකක්. එහෙනම් අපි දැනගන්න ඕනේ ප්‍රී ස්ට්‍රෙස් කියලා කියන්නේ මොනවද? තවත් නමක් තමයි පෙර ආතතික කොන්ක්‍රීට්. එහෙම නැත්නම් පෙර ප්‍රත්‍යාගතව වැරගැන්වු කොන්ක්‍රීට් කියලාත් හඳුන්වනවා. එහෙම නැත්නම් පෙර රැඳි කොන්ක්‍රීට් කියලාත් භාවිතා කරනවා. ඔය කුමන නමක් කිව්වත් එකම එක්කෙනෙක් කියන තමයි කතා කරන්නේ. ඊට බලමු මෙයාගේ වාසි මොනවද කියලා. ඇත්තටම මේ කම්බිය ඇදීම නිසා වැඩි භාරයක් මේ කොන්ක්‍රීට් එකට දරා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒක එක වාසියක්. ඒ වගේම මේක කියලා දෙනවා පෙර රැඳි කොන්ක්‍රීට් වලට සාම්ප්‍රදායික කොන්ක්‍රීට් වලට වඩා වැඩි ප්‍රත්‍යා බලයක් දරාගත හැකි නිසා කුඩා හරස්කඩ වර්ග බලයක් භාවිතා කිරීමෙන් අමුද්‍රව්‍ය ඉතිරි කර ගන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ කම්බිය ඇදීම නිසා මුල් අවස්ථාවේදීම කොන්ක්‍රීටයට ආතතික ප්‍රත්‍යා බලයක් ලබා දෙනවා. එතකොට අපි දන්නවා සාමාන්‍ය ලෙස වැරගැන්වු කොන්ක්‍රීට් සහිත තලාන්දයක් ගත්තොත් එහෙම
දැන් මෙයා සාමාන්‍ය විදිහට වැරගන්නු කොන්ක්‍රීට් තලාන්දයක් නම් මෙයා මත භාරයන් යෙදෙද්දී මෙයා පහළට සැග් වෙනවා. මෙහෙම පහළට නැවිලා තමයි කැඩල යන්නේ. නමුත් ප්‍රත්‍යාගතව වැරගන්නු කොන්ක්‍රීට් හෝ ආදතික වැරගන්නු කොන්ක්‍රීට් එක මෙයා සාමාන්‍යයෙන් මුල් අවස්ථාවේ මෙහෙම උත්තර ස්වභාවයක් ගන්නවා. එහෙනම් මුල් අවස්ථාවේදී මෙයා ඇදීමකට ලක් වෙලා තියෙනවා. එතකොට මෙයා මත භාරය දෙද්දී මෙයා කවදාවත් පහළට සැග් වෙන්නේ නැහැ. මෙයා තිරස් පිහිටුමකට ඇවිල්ලා ස්ථායී වෙනවා. ඒ නිසා තමයි වැඩි ලෝඩ් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ පෙරරැදි කොන්ක්‍රීට් වලට. එතකොට මෙයාගේ කම්බිය ඇදීමට ලක් කරලා තියෙන නිසා මෙයාට මුල් අවස්ථාවේදීම ආර්ථික ප්‍රබලතාවයක් අපි ලබා දෙනවා. ඒ නිසා වැඩි ප්‍රත්‍යා බලයක් දරා ගන්න පුළුවන් නිසා භාවිතා කරන්න ඕන හරස්කඩ ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්. ඒක වාසිදායක තත්ත්වයක්. ඒ වගේම පෙරරැදි කොන්ක්‍රීට් වල මලබර අඩු නිසා පහළින් නැති විව වලට වැය වෙන ද්‍රව්‍ය ප්‍රමාණය පිරිමසාගත හැකියි. ඒක අපි ඇත්තටම එකම වැඩක් ගැන හිතුවොත් එහෙම ඒ බීම් එක අපි ප්‍රීස්ට්‍රෙස් කොන්ක්‍රීට් භාවිතා කරන්නේ නැතුව සාමාන්‍ය කොන්ක්‍රීට් භාවිතා කරලා හැදුවොත් ප්‍රමාණයෙන් වැඩි හරස්කඩක් තියෙන කොන්ක්‍රීට් බීම් එකක් එනතන වැඩි ඝනකමක් තියෙන කොන්ක්‍රීට් ස්ලැබ් එකක් අපිට දාන්න සිද්ධ වෙනවා. නමුත් මේ ප්‍රීස්ට්‍රෙස් කොන්ක්‍රීට් භාවිතා කළොත් අපි කිව්වා මේකේ කම්බි ඇදීමකට ලක් කරන නිසා මුල් අවස්ථාවේදී මෙයා ස්ට්‍රෙන්ත් එකක් ගන්නවා. ඒ නිසා අපිට ව්‍යුහය සඳහා වැය කරන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරගන්නවා කියලා කියන්නේ ව්‍යුහයේ ඝනකම සහ හරස්කඩ ප්‍රමාණයන් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රතිඵලයේ විදිහට ඒකේ බර සාපේක්ෂව අඩු වෙනවා. කොන්ක්‍රීටයේ බර තීරණය කරන සාධක ගත්තාම කොන්ක්‍රීටයේ තියෙන ගල් ප්‍රමාණය, වැලි ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන් නම් කොන්ක්‍රීටයේ බර අඩු කරගන්න පුළුවන්. හරස්කඩ අඩු වෙනවා කියලා කියනනම් ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඒ ව්‍යුහය මගින් පහළ කොටස් වලට නැත්නම් කණු හරහා අතිවාර මෙතර සම්ප්‍රේෂණ භාරය අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රීස්ට්‍රෙස් කොන්ක්‍රීට් අපි හදන්නේ කොන්ක්‍රීට් යන්ත්‍රාගාරයක නැත්නම් කොන්ක්‍රීට් වර්ක්ෂොප් එකක. ඒ නිසා සයිට් එකේදී ඉදිකිරීම සඳහා සැටලීමක් ගහන්න ඕනේ නැහැ. ඒ නිසා සැටලීම සඳහා යන වියදම අඩු වෙනවා. ඒ වගේම මේක කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන නිසා ඒ හදාගත්ත හැඩයම නැත්නම් සැටලීම වැඩි වාර ගණනක් භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ නිසා සැටලීම් සඳහා යන වියදම සාපේක්ෂව අඩු වීම වාසිදායක තත්ත්වයක් පෙරරැදි කොන්ක්‍රීට් භාවිතය. ඒ වගේම ඉදිකිරීමේදී සැටලීම සඳහා වන වියදම අඩු වේ. එතකොට ඒක කිව්වා ඊළඟ කාරණේ තමයි පැලුම් ඇතිවීමේ අවදානම අඩුයි. මොකද මේක සාමාන්‍යයෙන් යන්ත්‍රාගාරයක කරන්නේ එතන කොන්ක්‍රීට් අංගනයක කරන්නේ කොන්ක්‍රීට් අංගනයක මේක කරද්දී අපිට පරිසර තත්ත්වයන් පාලනය කරන්න පුළුවන්. ඒ නිසා කොන්ක්‍රීටයේ පැලුම් ඇතිවීමේ අවදානම අඩුයි. ඒ වගේම ගුණත්වයෙන් වැඩි කොන්ක්‍රීටයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ කාරණා පෙරරැදි කොන්ක්‍රීට් වල තියෙන වාසිදායක තත්ත්වයන් වෙනවා. කොට උදාහරණ විදිහට මේ පෙරරැදි කොන්ක්‍රීට් භාවිතා වන ස්ථාන ගත්තාම පාලම් වලට භාවිතා කරනවා. ඒ වගේම දුම්රිය මාර්ගවල සිල්පර කොටන් කොන්ක්‍රීට් උළුවහව් ලයිට් කණු ආදී නිෂ්පාදනය කරද්දී ප්‍රීස්ට්‍රෙස් කොන්ක්‍රීට් භාවිතා කරනවා. මම හිතනවා ඒක ගැටලු නැතුව ඇති කියලා ඔයගලන්ට. එතකොට මේ ප්‍රශ්න වලට මම හිතනවා ඔයාලා උත්තර ලියලා ඉන්නේ නැති කියලා. උත්තර ලියලාව නම් ඔයාලා රතු පෑනක් අරගෙන උත්තර ටික චෙක් කරගන්න. ඒ චෙක් කරගන්න ගමන්ම අමතර කාරණා එකතු වෙන්න ඕනි කාරණා සහ ඔයාලගේ පිළිතුරු කොහොමද සංවර්ධනය වෙන්න ඕනි කියන අදහස ඔයාලට එනවා මේ උත්තර සාකච්ඡා කරද්දී. ඒ කරුණු ටික ඔයාලා පොඩ්ඩක් හයිලයිට් කරගෙන නැවත පාරක් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න උත්සාහ කරන්න. විභාගයට යද්දී කොහොමත් පහුගිය අවුරුදු 5 පාස් පේපර්ස් ටික තුන් පාරක්වත් තවම වශයෙන් කරලා යන්න. එහෙම කරලා ගියොත් එහෙම ඔයාලා ඉන්න ප්‍රතිඵලය ඊට වඩා ස්ටෙප් එකක් උඩට ගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන් මේ කියන්නේ C එකක ඉන්න කෙනෙකුට B එකට යන්න, එහෙම නැත්නම් S එකක ඉන්න කෙනෙකුට C එකට යන්න, නැත්නම් fail වෙන ඉන්න කෙනෙකුට අතර මේ S එකක් ගැනීම සඳහා උදව්වක් වෙයි ගොඩක් වෙලාවට. මේ පාස් පේපර්ස් 5 අවුරුදු 5 2015 16 17 18 19 කියන පේපර්ස් ටික ඔයාලා අඩුමතරමේ තුන් පාරක් කරලා ගියොත් එහෙම ඔයාලා විභාගේ ලබා ගන්න ප්‍රතිඵලය සෑහෙන දුරකට සංවර්ධනය කරගන්න පුළුවන් වෙයි. හරි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. කොන්ක්‍රීට් ඇතිරීමේදී සුසංහසනය කම්පැක්ෂන් ක්‍රියාවලියේ වැදගත්කම පැහැදිලි කරන්න. අහනවා කොන්ක්‍රීට් සුසංහසනය කරද්දී කම්පැක්ෂන් කරද්දී මේ ක්‍රියාවලිය සඳහා
කොන්ක්‍රීට් ඇතිරීම සඳහා සුසංහස්නයයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ඒකේ වැදගත්කම පැහැදිලි කරන්න කියලා තමයි කියන්නේ. එතකොට කොන්ක්‍රීට් නිෂ්පාදනයේ මූලික පියවර ටික ඔයාලා මතක් කරොත් එහෙම මතක් කරගත්තොත් එහෙම මොකද වෙන්නේ? මුලින්ම අපි අමුද්‍රව්‍ය තෝරගන්නවා. ඊට පස්සේ මිශ්‍රණ අනුපාතය තීරණය කරලා වඩි ගැනීම කරනවා. ඒ වඩි ගැනීමෙන් අනතුරු අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීම කරනවා. මිශ්‍ර කරපු අමුද්‍රව්‍ය අපි රැගෙන ගිහිල්ලා තැම්පත් කිරීම කරන්න ඕනේ කොන්ක්‍රීටයේ ආරම්භක සවිවීමේ කාලයට පෙර. ඒතර කොන්ක්‍රීටයක ආරම්භක සවිවීමේ කාලය මිනිත්තු 35ක් කියලා තමයි අපි සාමාන්‍යයෙන් සලකන්නේ. ඒතර සමහර පේපර් වල මිනිත්තු 40ක් කියලා දුන්න අවස්ථාවක් තියෙනවා. ඒකට ඔයාලට තෝරගන්න තියෙන උත්තරත් එක බලන්න. මිනිත්තු 35ද මිනිත්තු 40ද කියන එක. සාමාන්‍යයෙන් කොන්ක්‍රීටයක ආරම්භක සවිවීමේ කාලය මිනිත්තු 35යි. ඒ කාලය ඇතුළත මේ කොන්ක්‍රීටය ගිහිල්ලා අපි හැඩයම් තුල තැම්පත් කිරීම කරන්න ඕනේ. ඒකට මේ තැම්පත් කරපු කොන්ක්‍රීටය හොඳින් හැඩයම තුල පැතිරී යාම සඳහා සුසංහස්නය කරන්න ඕනේ. ඒ වගේම සුසංහස්නය කළාට පස්සේ මේ කොන්ක්‍රීටයේ සවිවීමේ කාලය ආරම්භ වෙනවා පැය 24කට පස්සේ කොන්ක්‍රීටය සම්පූර්ණයෙන් සවි වෙනවා. එතකොට ඒ සවිවීමෙන් අනතුරු අපි පටන් ගන්නවා කොන්ක්‍රීටය පදම් කිරීමේ ක්‍රියාවලිය එහෙම නැත්නම් කියොරින්. ඒතර කියොරින් කරනවා සාමාන්‍යයෙන් විව්හේ ස්වභාවය අනුව දවස් 14ක් 21ක් හෝ 28ක් දක්වා අපිට පදම් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න වෙනවා. පදම් කිරීම සඳහා මොකද කරන්නේ? කොන්ක්‍රීටයේ මතට වතුර ඉහින්න පුළුවන්. එහෙම නැත්නම් ජල තටාකයක් කොන්ක්‍රීටයේ මත නිර්මාණය කරලා තියන්න පුළුවන්. නැත්නම් කොන්ක්‍රීට් එක මත අපිට තෙත ගෝණි අතුරන්න පුළුවන්. තෙත 10 දාන්න පුළුවන්. නැත්නම් තෙත වැලි අතුරන්න පුළුවන්. මේ මොකක් හරි ක්‍රමයකින් අපි පදම් කිරීම කරන්න ඕනේ අවසාන වශයෙන් කොන්ක්‍රීටයේ යෙදීමෙන්. ඒතර මේකේ මේ කොන්ක්‍රීට් නිෂ්පාදනයේ පියවර ගත්තාම මේ පියවරේ එක අංගයක් ගැන තමයි ඔයාලගේ මේ ප්‍රශ්නේ අහන්නේ. කොන්ක්‍රීට් ඇතිරීමේදී සුසංහස්නය එහෙම නැත්නම් කම්පැක්ෂන් වැදගත් වෙන්නේ ඇයි කියලා අහන්න. එතකොට බලමු. සුසංහසන ක්‍රියාවලියෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ හැඩයම තුල කොන්ක්‍රීටයේ මනාව පතුරවා හරිමින් කොන්ක්‍රීටයේ තුල තියෙන වාත හිඩැස් එහෙම නැත්නම් වාත කුහර ඉවත් කරලා කොන්ක්‍රීටයේ ඝනත්වය වැඩි කරලා ශක්තිමත් බව වැඩි කරන්න. ඒතකොට කොන්ක්‍රීටයේ සුසංහසනය කරන්නේ කොහොමද? කම්බි කූරක් භාවිතා කරනවා අපිට මිලිමීටර් 16 වගේ කම්බි කූරක් අරගෙන ඉතා හොඳින් හැඩයම් තුළට කොන්ක්‍රීට් එක කැවෙන විදිහට කොටන්න වෙනවා. දැන් ගොඩක් වෙලාවට අතින් කරනවා අඩුයි මේ සඳහා වර්තමානයේ භාවිතා කරනවා ෆ්‍රෝගර් මැෂින් එකක්. එහෙම නැත්නම් ස්ථානීය කම්පකයක් භාවිතා කරනවා. ඔයාලා දැකලා ඇති අර ෆ්‍රෝගර් මැෂින් එක. ඒක භාවිතා කරලා තමයි අපි මේ සුසංහසනය කරන්නේ. සුසංහසනය කිරීමේදී වැදගත්ම දේ මොකද්ද? කොන්ක්‍රීටය තුළ තියෙන වාත කුහර ඉවත් කරලා කොන්ක්‍රීටය හොඳින් හැඩයම් තුළ පතුරවලා කොන්ක්‍රීටයේ ඝනත්වය වැඩි කරගෙන ශක්තිය වැඩි කිරීම සඳහා තමයි මේ සුසංහසනය කරන්නේ. ඒ වගේම වාකුවර ඉවත් වීමෙන් ලුණු සහිත ජල වාෂ්ප කොන්ක්‍රීටය ඇතුළු වීම නිසා ඇතිවන මල බැඳීම අඩු වෙනවා. ඒතර කොන්ක්‍රීටය තුළ වාකුවර තිබ්බොත් මොකද වෙන්නේ? පසු කාලයක මේ කොන්ක්‍රීටය තෙතමනයට ලක් වෙද්දී බාහිර සාධකින් දා කොන්ක්‍රීටය මතට තෙතමනය එකතු වෙද්දී ඒ තෙතමනය ඇතුළට උරාගෙන කොන්ක්‍රීටය තුළ අභ්‍යන්තරයේ තියෙන මේ හැඩයම් කම්මි දක්වා මේ වාකුවර පැතිරලා තිබ්බොත් ඒ වාකුවර තුලින් ජලය ඇතුළු වෙලා කොන්ක්‍රීටයේ තියෙන යෙදුව වැරගැන්වුම් කම්බි දි รา පත් වීමට ලක් වෙන්න පුළුවන්. ඒකත් වළක්වනවා මෙන්න මේ කාරණය නිසා. ඒ වගේම කොන්ක්‍රීටය හොඳින් සමාකාරව හැඩයම තුල පතුරවන්න පුළුවන්. මොකද හරියට අපි සුසංහසනය කළේ නැත්නම් හැඩයම් ගලවද්දි අපිට පේනවා මීවද ආකාර කුටීර නිර්මාණය වෙලා තියෙනවා කොන්ක්‍රීටය තුල. අපි කියනවා හනිකොන්ස් තියෙනවා කියලා කොන්ක්‍රීටේ. මොනොත් ගොඩක් වෙලාවට සයිට් එකේ සුපයිසර් විතරක් හිටියොත් එහෙම කරන්නේ මොකද්ද? ඔක හැඩයම ගැලපු ගමන් කොන්ක්‍රීට් සිමෙන්ති දිය කල් අරගෙන ඔය කුහර ටික වහනවා කස්ටමර් ඉන්නේ ඉස්සෙල්ලා. මොකද කස්ටමර් දැක්කොත් එහෙම ඔය කොන්ක්‍රීටය ඒ වැඩේ ආයෙ බාර දෙන්නේ නැහැ ඒ කොන්ට්‍රැක්ට් එකට. මොකද හනිකොන්ස් එන්න බෑ කොන්ක්‍රීටයක් හරියට සුසංහසනය කළා නැහැ. ඒතර සුසංහසන ක්‍රියාවලිය හරි වැදගත් කොන්ක්‍රීට් එක. ප්‍රධානම කාරණේ මේ වාකුහර ඉවත් කරලා කොන්ක්‍රීටයේ ඝනත්වය වැඩි කරලා ශක්තිමත් බව ඇති කරන්නේ. ඒ වගේම හැඩයම තුල කොන්ක්‍රීටයේ සමාකාරව විසිරවා හැරීම සඳහා සුසංහසන ක්‍රියාවලිය උදව් වෙනවා. ඒතර වල මේක කියනවා පැහැදිලිව වාකුවර ඉවත් වීම පමණක් සඳහන් කර ඇතනම් ලකුණු දෙකක් විතරක් දෙන්න කියලා තියෙනවා. ඒතර උපරිම ලකුණු ගැනීමට නම් මේ වාකුවර ඉවත් වීමෙන් ඇතිවන ඵලය කියන්න ඕනේ. මොකද මේකේ වැදගත්කම පැහැදිලි කරන්න කියලා තියෙනවා. වැදගත්කම වාකුවර ඉවත් වෙන්නේ ඇයි කියන එක ඔයාලා පැහැදිලි කරන්න ඕනේ. ඒතකොට විභාගෙට උත්තර ලියද්දී අර කරුණකට අදාළව ඒක තහවුරු වෙන විදිහට පිළිතුරු ලියීම වැදගත් වෙනවා. මොකද ක්‍රියාවලියේ වැදගත්කම පැහැදිලි කරන්න. ඒතකොට වැදගත් වෙන්නේ ඇයි කියන එක ඔයාලා හරියට පැහැදිලි කරලා තියෙනවා. ඊළඟ කොටසට කොන්ක්‍රීට් වල ගුණාත්මක භාවය කෙරෙහි අධිසුසංහසනයේ බලපාන අන්දම පැහැදිලි කරන්න. ඒතර කොන්ක්‍රීටය ගුණාත්මක කෙරෙහි අධිසුසංහසනයේ බලපාන අන්දම කියන්නේ අධිසුසංහසනය කියලා කියන්නේ ප්‍රමාණය ඉක්මවල සුසංහසනය කළොත් එහෙනම් මොකද වෙන්නේ කියන එක.
ප්‍රමාණය ඉක්මවන සුසංහස්නය කළොත් එහෙම වෙන්නේ කොන්ක්‍රීටයේ තියෙන ගල් සහ වැලි ඉවත් වෙන්න බලනවා කොන්ක්‍රීටය තුල. කියන්නේ ගල් සහ වැලි ස්තර දෙකක් විදිහට වෙන් වෙන්න බලනවා කොන්ක්‍රීටය තුල. ඒක අපි හඳුන්වනවා විසංගමනය කියලා. අධි සුසංහස්නයේදී ඇතිවන විසංගමනයේදී කුඩා කැඩිති සහ විශාල කැඩිති වෙන්ව ස්තරගත වීම නිසා ශක්තිය අඩු වෙනවා. දැන් කොන්ක්‍රීටයේ ස්ට්‍රෙන්ත් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? යාගේ කළු ගල් අතරට වැලි ගිහිල්ලා වැලි සහ කළු ගල් අතර තියෙන කුඩා සියුම් කොටස් අංශු අතරට සිමෙන්ති අංශු කියලා තමයි මේ කොන්ක්‍රීටය සවි වෙන්නේ. නමුත් මේ සුසංහසනයේ ප්‍රමාණය ඉක්මවන කළාම විශාල කැඩිති කොන්ක්‍රීටයේ පහළට එකතු වෙන අතර කුඩා කොටස් ටික එහෙම නැත්නම් වැලි ටික උඩ ලේයර් එකක් විදිහට එනවා. එහෙම આવොත් එම කොන්ක්‍රීටයේ ශක්තිමත් බව අඩු වෙනවා. ඒ වගේම ප්‍රමාණ ඉක්මන සුසංහසනය කිරීම නිසා කොන්ක්‍රීටයේ තියෙන ජලය මතු පිට කරා ගමන් කරනවා. එසේ ගමන් කරනකොට කොන්ක්‍රීටයේ තියෙන ජලය සමග කොන්ක්‍රීටයේ තියෙන සිමෙන්ති අංශුත් කොන්ක්‍රීටයේ මතු පිට පෘෂ්ඨයට පැමිණීම නිසා කොන්ක්‍රීටයේ අභ්‍යන්තරයේ තියෙන සිමෙන්ති පරිමාව අඩු වෙන්න පුළුවන්. ඒකට සිමෙන්ති ප්‍රමාණය අඩු වුණාම කොන්ක්‍රීට් එක නැවතත් ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවා. නැත්නම් ශක්තිය අඩු වීමකට ලක් වෙනවා. ඒකට මේ කාරණා දෙක තමයි වෙන්නේ අධි සුසංහස්නය නිසා. අවසු සංහස්නය එහෙම නැත්නම් අඩුවෙන් සුසංහස්නය කිරීමත් හොඳ නැහැ. ප්‍රමාණ ඉක්මන සුසංහස්නය කිරීමත් හොඳ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව තමයි හැම දෙයකටම හොඳ. හරි. ඊළඟ ප්‍රශ්نين අහනවා. සාමාන්‍ය පටි අත්තිවාරමක් ඇඳ එහි ඕනෑම කොටස් තුනක් ලකුණු කරන්න. එතකොට පටි අත්තිවාරම් වර්ග ටික වලට දැන් මේ වෙලාවේ මතක් වෙන්න ඕනේ. සරල පටි අත්තිවාරම, පටු පටි අත්තිවාරම, පළල් පටි අත්තිවාරම සහ වැරගැන්වු කොන්ක්‍රීට් පටි අත්තිවාරම කියලා පටි අත්තිවාරම් වර්ග හතරක් අපේ සිලබස් එකේ අපි කතා කරනවා. එතකොට පටි අත්තිවාරමක මූලික කොටස් තමයි මේකේ පැහැදිලි කරන්න ඕනේ. එතකොට පටි අත්තිවාරමක යට තියෙනවා කයුරු බැම්මක්. කියන්නේ යට කොන්ක්‍රීට් එකක් දාන්න පුළුවන්. ඒක උඩ කයුරු බැම්ම බඳිනවා. ඊට පස්සේ කයුරු බැම්මේ උඩ තෙත් නිවාරණ වැටිය දාලා කපර ආරුවක් යොදනවා. ඊට උඩ තමයි අපි බිත්ති බැඳීම ආරම්භ කරන්නේ. ඒතර මෙන්න මේ පෘෂ්ඨයෙන් ඉහළට තමයි බිත්ති බැඳීම අපි ආරම්භන්නේ. ඒතර අත්තිවාරමක් ඇඳ ඕනෑම කොටස් තුනක් නිවැරදි ලකුණු කර ඇතනම් ලකුණු 6ක් දෙනවා. ඒ වගේම පටි අත්තිවාරමේ දිග සම්තතිකව කුළුණෙහි සිට එක් අතකට පමණක් විහිදෙන යුතු වෙන අදහස පරිදි අත්තිවාරම ලකුණු කර හෝ වාචිකව දක්වා ඇතනම් ලකුණු දෙකක් පමණ. මේ ලකුණු දෙක ගොඩක් ළමයින්ට මේකේ ලැබුණ නැහැ. ලකුණු දෙක ලබා ගන්න මේ පැත්තෙන් පෙන්නලා තියෙන ත්‍රිමාන රූපය ඇඳනම් තමයි ලකුණු දෙක ගන්න පුළුවන්. මොකද පටි අත්තිවාරමක් හැමතිස්සෙම යොදන්නේ වැඩි භාරයක් යොදන්නේ නැති ගොඩනැගිල්ලක නම් සම්පූර්ණ ගොඩනැගිල්ල වටාම පටි අත්තිවාරම යොදනවා. වැඩි භාරයක් යොදන තැනකදී අපි කුළුණක් දැම්මොත් එහම කුළුණු අතර තමයි මේ පටි අත්තිවාරම යෙදෙන්නේ. ඊළඟට වැඩපොළක සඳහා දෙපළ වහලක් ප්‍රශ්නයක් තියෙනවද පුතේ? වැඩපොළක් සඳහා දෙපළ වහලක් ඩබල් රූෆ් ඉදිකිරීමට අවශ්‍ය වී ඇත. එම වහලේ ඉදිකිරීම සඳහා භාවිතා වන කුරුප්පා, කණු ආදී හරස්කඩ වර්ගඵලය තීරණය කිරීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන සාධක උදාහරණ සහිතව දක්වන්න. එතකොට වහලයක් ඉදි කරද්දී අපිට වැදගත්ම දේ තමයි වහලය රඳවන ආධාරක දෙක අතර දුර ප්‍රමාණය. එහෙම නැත්නම් අපි හඳුන්වනවා පරායනය කියලා. වහලේ මත ඇතිවන භාරය සහ පරායනය වැඩි වන විට වහලයට භාවිතා කරන දැව දඬු මත ප්‍රත්‍යාබල ඇති වෙනවා. ඒ කියන්නේ මල බර, පරිසර භාරය සහ යාගේ ස්වයන් භාරය නිසා වහලේ මත බර ඇති වෙනවා. එහෙමනම් වහලයක් ඉදි කිරීමේදී ඒකට අවශ්‍ය කරන දැව දඬු වල හරස්කඩ වර්ගඵලයන් තීරණය වෙන්නේ වහලේ මත ඇතිවන භාරය සහ ආධාරක අතර තියෙන දුර ප්‍රමාණය මත. ඒ වගේම අනිත් කාරණේ තමයි ද්‍රව්‍යයේ විවිධ ශක්තියින් බලපානවා වහලක් ඉදි කිරීමේදී ඒ සඳහා භාවිතා කරන හරස්කඩ වර්ගඵලයේ තියෙන එක. දැව හරස්කඩකට වඩා වාහනේ හරස්කඩක් භාවිතා කළොත් අපිට අඩු හරස්කඩක් භාවිතා කරලා වහලේ ඉදි කරන්න පුළුවන්. ඒ වගේම වැඩි පරායනයක් අපිට ලබා ගන්නත් පුළුවන් වාහනේ භාවිතා කළොත් දැව වෙනුවට. ඒකට එක කරුණකට ලකුණු 5 ගානේ ලකුණු 10ක් ඔයාලට ඒකට දීලා තියෙනවා. ඊළඟ කොටසෙන් අහන්නේ වැඩපොළක කටයුතු වර්ධනය වීම නිසා එම වහලෙහි පරායනය විශාල කිරීමට අවශ්‍ය වී ඇත. මේදී අතරමැදි බිත්ති හෝ කුළුණු භාවිතා නොකරන්නේ නම් වහලය සඳහා තවදුරටත් දැව භාවිතා කිරීම නුසුසු වන්නේ කියලා අහනවා. කියන්නේ මේ වහලය දැන් දින පරායනට වඩා වැඩි පරායනයකට විශාල කරන්න ඕනේ. ඒ වෙලාවේදී මේ කර්මාන්ත ශාලාවේ අභ්‍යන්තරයේ වෙන බිත්ති නැහැ මේ භාරයන් සම්ප්‍රේෂණය කරන්න. එතකොට තවදුරටත් දැව භාවිතා කළොත් එහෙනම් මොකද වෙන්නේ? දැව දඬු මගින් අපිට වැඩි භාරයක් දරා ගන්න බෑ. එතකොට දැව දඬු පහළට වක්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා වහලය දුර්වල වෙන්න පුළුවන්.
මේ පළවෙනි කාරණේ කියන්නේ ඒක පරායනයේ විශාල වූ විට භාරයන් විශාල වන නිසා ඒවා දරා ගැනීමට අවශ්‍ය ශක්තිය දැව සතුව නැත. දැව කොටස් වල ඇතිවිය හැකි එල්ලා වැටුම වික්‍රියාව අධික නිසා දැව සුදුසු නොවේ. කියන්නේ දැව දඬු වලට ලොකු භාරයක් එද්දී යා පහළට සැග්ගෙන්න බලනවා. එතකොට වහලේ බර දරා ගනිද්දී වහලය පහළට කොයි වෙලේ ගඩන් වැටේද වගේ තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ හින්දා දැව භාවිතා කරන්න බෑ. එල්ලා වැටුමක් ඇති වෙන්න පුළුවන් අධිකව දැව කොටස් භාවිතා කළොත් පරායනය වැඩි වෙද්දී. ඊළඟට කොටසෙන් අහනවා දැව වෙනුවට භාවිතා කළ හැකි වහල විව සඳහා සුදුසු ද්‍රව්‍ය දෙකක් නම් කරන්න කියලා. එතකොට දැව වෙනුවට වහල සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් වානේ H හරස්කඩ L හරස්කඩ වගේ හරස්කඩ වල භාවිතා කරන්න පුළුවන්. වලට හැම ලියන්න පුළුවන් වානේ L හරස්කඩ වානේ H හරස්කඩ. ඒ වගේම ගැල්වනයිස් බට භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොන්ක්‍රීට් කාප භාවිතා කරන්න පුළුවන්. දැන් වර්තමානයේ ගොඩක් වහල කරද්දී මේ අපි ලෝහ භාවිතා කරනවා. ලෝහ භාවිතා කරනවට වඩා සමහර තැන්වල ඔය පාසල් ගොඩනැගිලි වගේ හදද්දී ගොඩක් වෙලාට දැන් වැඩිපුර භාවිතා කරන්නේ කොන්ක්‍රීට් කාප භාවිතා කරලා ඒ කොන්ක්‍රීට් කාප්පේ මත තමයි අදාළ වාහනයේ වහලය නිර්මාණය කරන්නේ. එතකොට වාහන සඳහා යන වියදමත් යම් ප්‍රමාණයකට අවම කරගනිමින් වැඩි පරායනයක් කරා යන්න පුළුවන් කොන්ක්‍රීට් කාප භාවිතා කළා. කොන්ක්‍රීට් කාප වල අවශ්‍යතාවක තත්ත්වය තමයි වාහන වලට වඩා ඒ වාහන වලින් දරා ගන්න ජවය දරා ගන්න අවශ්‍ය ඒ කියන්නේ වාහන මගින් දරා ගන්න බර දරා ගන්න වැඩි හරස්කඩක් තියෙන කොන්ක්‍රීට් කාප්යක් දාන්න පුළුවන්. වහලේ මත යෙදෙන කියන්නේ සමස්ත පාදම මත යෙදෙන බර ප්‍රමාණය වැඩි වෙනවා කොන්ක්‍රීට් කාප භාවිතා කළා. ඒක අවාසිදායක තත්ත්වයක්.